හරි. අපි හදමු 10යි 3 අභ්‍යාස මාලාවේ දෙවෙනි ගානේ ගණන් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම වලට මම හදන්න කියලා තිබ්බේ අර ඊ සටහනක් දාලා එදා මම කියලා දුන්නා ගණන් ටික හදන ක්‍රමය. අදත් අපි මේ ක්‍රමයට මේ ගණන් ටික හදලා අපේ ඊළඟ කොටසට යමු. හරි බලන්නකො හැමෝම පළවෙනි ගාන සහල් කිලෝග්‍රෑම් 10ක මිල රුපියල් 850ක් නම් කිලෝ 7ක මිල. මම කියනවා අවසාන ගානේ අපිට කවුද දෙන්න කියලා හොයා ගන්න පුළුවන්. කිලෝ 7ක මිල. එහෙනම් කිලෝ ගණනයි මිලයි. මම ඔහොම ලියන්නේ. කිලෝ ගණනයි මිලයි. මුලින්ම කියනවා 10ක මිල 850යි. ඊට පස්සේ අපෙන් අහනවා 7ක මිල x. අපි කොහොමද මේ ගාන හැදුවේ? අපි හැදුවේ මෙහෙම. 7 අනු 10. 10 අනු 7 සමානයි 850 අනු x. හොඳද? ඊ සටහනක් කියන මෙන්න මෙහෙම දැම්මා අපි මේ. 10ක් 850යි නම් 7ක් x. එතකොට මේ 10 බෙදීම 7 සමානයි 850 බෙදීම x. ගුණ කරා මේ 10යි x සමානයි 850 ගුණ කිරීම 7යි. 850 ගුණ කිරීම 7යි. 10යි x සමානයි 850 ගුණ කිරීම 7යි. දෙපැත්තම 10ෙන් බෙදනවා. x සමානයි මෙන්න 85 වරක් 7. 7 වරක් 5 35න් 5 දැම්ම 3ක් ඉතිරි. 7 වරක් 8 56යි 3යි 59යි. රුපියල් 595යි. රුපියල් 595යි. හරි. අපි යනවා ඊගාට ප්‍රධාන අංක B ගාන. ලෝහ වර්ගයක ඝන සෙන්ටිමීටර් 9ක ස්කන්ධය ග්‍රෑම් 108යි නම් ඝන සෙන්ටිමීටර් 12ක ස්කන්ධය. 12ක ස්කන්ධය. ඒතර අපි දාන්නේ ඝන සෙන්ටිමීටර් ගණනයි ස්කන්ධය. මොකද මම දෙන්න. ඝන සෙන්ටිමීටර් ගණනයි ස්කන්ධය. 9ක 108යි. අපෙන් අහන්නේ කීයකද? 12ක ස්කන්ධය. හරි මේ 9 බෙදීම 12. 9 අනු 12 108 බෙදීම x. 108 අනු x 9 බෙදීම 12 සමානයි 108 බෙදීම x. චුට්ටක් වේගෙන් දැන් කරනවා මේක අපි. 9යි x සමානයි 12 වරක් 108යි. දෙපැත්තම 9ෙන් බෙදුවා x සමානයි 9 වරක් 12නේ. 9 වරක් 12 108යි. 12 වරක් 12 144යි. ග්‍රෑම් 144යි. ග්‍රෑම් 144යි. ABC ගාන C ඒකාකාර වේගයෙන් ගමන් කරන යතුරු පැදි කරලු පැය 4කදී ගමන් කරන දුර කිලෝමීටර් 240ක් නම් පැය 3කදී ගමන් කරන දුර පැය ගණනයි දුරයි. පැය ගණන දුර පැය 4කදී කිලෝමීටර් 240යි. පැය 3කදී ගමන් කරන දුර. එකසිය 80යි. කිලෝමීටර් 180යි. D ගන්න. D
භාණ්ඩයක් විකිණීමේදී 3ක වට්ටමක් ලබා දුන්න වන වෙළඳසැලකින් රුපියල් 800ක් වටිනා භාණ්ඩයක් ගැනීමට අවශ්‍ය මුදල වටිනාකමයි අවශ්‍ය මුදල. ඔය දැන් ගමන හරි. වටිනාකමයි අවශ්‍ය මුදල. 3ක වට්ටමක් දෙනු ලබන වෙළඳසැලකින් පොඩ්ඩක් හරි. අපි හදන්නේ ඩී ගානනේ. භාණ්ඩයක් විකිණීමේදී 3ක වට්ටමක් දෙනු ලැබේ. එහෙනම් වටිනාකම 100යි. වටිනාකම 100යි. හොඳද? අවශ්‍ය මුදල රුපියල් 3ක වට්ටමක් දෙනවා නම් 97ක් ඕන. 97යි. අපි එදා මේ උදාහරණ කරන්නේ 97යි. ඊට පස්සේ රුපියල් 800ක් වටිනා භාණ්ඩයක් x හරි 100 අනු 800 97 අනු x 97 අනු x 100 බෙදීම 800 97 බෙදීම x ගුණ කරා 100යි x සමානයි 97 වරක් 800යි. x සමානයි 8 වරක් 7 56න් 6 දැම්ම 5ක් ඉතිරි 8 වරක් 9 72යි 5යි 79. රුපියල් 796යි. හරිනේ. ඊගාව ගන්න. මේ අපි හදන්නේ තාම ගිය සතියේ දුන්න අභ්‍යාස මාලාවේ ගණන් ටික. දැන් අපි කොටසතාවද පටන් ගත්තේ නෑ තව ඈ. ඊ ගාන. වටිනා භාණ්ඩයක් සඳහා ලැබෙන කොමිස් මුදල. මම අන්තිම එකෙන් තමයි දෙන්න හොයාගන්නේ. වටිනාකම කොමිස් මුදල. හරි. අන්තිම ප්‍රශ්නේ අන්තිම කොටස තමයි මේ අදාළ දෙන්න තියෙන්නේ. පැහැදිලිද ඈ? 12ක කොමිස් මුදලක් දෙනු ලැබේ. 12යි. 12යි. අපෙන් අහන්නේ රුපියල් 15000කට ලැබෙන කොමිස් මුදල. 15000කට ලැබෙන කොමිස් මුදල කියන්නේ x. නේ? 100 අනු 15000 12 අනු x 100 බෙදීම 15000 12 බෙදීම x කාට හරි මේ ක්‍රමය අමාරු නම් මේ ක්‍රමේ දිග වැඩි නම් තව ක්‍රමයක් ඉස්සරහට තියෙනවා. ඊගාවට අපි මේ ක්‍රමේ කතා කරන්නේ ඈ 100යි x සමානයි 15000 ගුණ කිරීම 12. දෙපැත්තම 100ෙන් බෙදුවා. x සමානයි මේ 12 තරක් බිඳුවයි 12 තරක් 5 60න් බිඳුව දැම්ම 6ක් ඉතිරි 12 තරක් 12යි 6යි 18. රුපියල් 1800ක් ලැබෙනවා කොමිස් මුදල. R ගාන කියවන්නේ අන්තිමේටම හම්බ වෙනව අදාළ දෙන්නේ. පැන්සල් 4ක මිල රුපියල් 48ක් නම්
රුපියල් 132කට ගත හැකි පැන්සල් ගණන. හරි? පැන්සල් ගණනයි මිලයි. ඒක නම් ඉතින් අපිට නිකම්ම තේරෙනවා. පැන්සල් ගණන මිල. හොඳට බලන්න ගන්නකොට පැන්සල් 4ක් 48යි. පැන්සල් 4ක් 48යි 132කට ගන්න පුළුවන් පැන්සල් ගණන. මෙහෙම. අපි ඉතලේ නැත්තම් ඕක ඉතලේ මේ පැත්තට දැම්මත් කවන්න මේ පැත්තම දාන්න. හරි x ප්‍රමාණයකට 132ක් යනවා. එහෙනම් 4 අණු x සමානයි 48 අණු 132යි 4 බෙදීම x සමානයි 48 බෙදීම 132යි. ගුණ කරා 4 වරක් 132 සමානයි 48යි x 48න් බෙදුවා. ඔන්න බලන්න ඊට වැඩි x සමානයි 4 වරක් 1යි 4 වරක් 12යි. 12 වරක් 12නේ 144. හැබැයි 132ට 12 වරක් 11යි. එහෙනම් පැන්සල් 11යි ගන්න පුළුවන්. පැන්සල් ගණන 11යි. හරි අන්තිම ගාන හදලා අද අපි අමුත් කොටසට යමු. හරි මේ ඔක්කොම ගිය සතියේ දේවල්. ගිය සතියේදී මේ සතියේ අභ්‍යාස සාකච්ඡා කිරීම තියෙනවා. බෝතල් 12ක මිල 4800යි කියන බෝතල් ගණනයි මිලයි. ඒක ඉතින් බලපු ගමන් පේනවා බෝතල් ගණනයි මිලයි. බෝතල් ගණන මිල. බෝතල් 12ක් 4800යි. බෝතල් X ප්‍රමාණයක් ගන්න පුළුවන්ලු රුපියල් 6000කට. අහන්නේ බෝතල් ගණන 6000කට 12 අණු X සමානයි 4800 අණු 6000. 12 බෙදීම X සමානයි 4800 බෙදීම 6000 කතිරට ගුණ මෙහෙම ගුණ කරා 12 වරක් 6000 4800යි x 4800න් බෙදනවා 4800න් බෙදනවා x සමානයි මේ බිංදු බිංදු ලස්සනට කැපෙනවා බිංදු බිංදු කැපෙනවා අර විදිහටම 12 වරක් 1යි 12 වරක් 4යි 12 වරක් 1යි 12 වරක් 4යි 60 බෙදීම 4 60 බෙදීම 4 කියන්නේ 15. 15. අඩුපාඩු හදා ගන්න පුළුවන් ඔයාලට ගණන් ඔක්කොම මම ඔන්න බෝඩ් එකේ හැදුවා. හරි. අද තමයි අපි ඊළඟ කොටසට යන්නේ. හරි. ගිය සතියේ හිටපු නැති ළමයිට මම ගිය සතියේ වීඩියෝ එකක් දාන්නම් ඈ. ගිය සතියේත් මම ගෲප් වලට දැම්මා. සමහරට බලන්න ඇති. එහෙම හිටියේ නැත්නම් මම අද දාන්නම් ඒක නැවත. අද එකක් දානවා ආපහු. හරි. එහෙනම් ලියන්න අනුමාතෘකාවක් වීජීය ආකාරයට ලිවීමෙන් වීජීය ආකාරයට ලිවීමෙන් වීජීය ආකාරයට ලිවීමෙන් වීජීය ආකාරයට ලිවීමෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ වීජීය ආකාරයට ලිවීමෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීම වීජීය ආකාරයට ලිවීමෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීම වීජීය ආකාරයට ලිවීමෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීම. හරි. මන්නම් කියන්නේ අපි මෙතෙක් වෙලා ඉගෙනගත්තු ක්‍රම වලින් ලේසිම ක්‍රමය තමයි අපි දැන් හදන්න යන්නේ. හරි? ලේසිම ක්‍රමය. ඒත් බලපුවාම ඒක
මේ ක්‍රමයට පොඩ්ඩක් ළඟයි ඈ. හරි. අපි හදලා බලමු. හරි. ලියන්නකෝ පළවෙනි උදාහරණ ගාන. පළවෙනි උදාහරණ ගාන ලියන්න. හරි. අර ක්‍රම දෙකම දන්නේ නැති වුණා මේ ක්‍රමයට ගාන හදන්න කියන්නේ. අර ක්‍රම දෙකම දන්නේ නැතුණත් මේකට ගාන හදන්න පුළුවන්. හරි. ලියන්නකෝ. පැන්සල් 8ක මිල 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 රුපියල් 72කි. පැන්සල් 8ක මිල රුපියල් 72කි. හරි. පැන්සල් 5ක මිල සොයන්න. පැන්සල් 5ක මිල සොයන්න. පැන්සල් 5ක මිල සොයන්න. පැන්සල් 8ක මිල රුපියල් 72කි. පැන්සල් 5ක මිල සොයන්න. හරි. හොඳට අහගන්න ඕනේ. මේක වලට මම අර පොතේ තියෙන විදිහ කියලා දීලා ඊට පස්සේ ඊටත් වඩා ලේසි ක්‍රමයක් තියෙනවා ඒක කියලා දෙනවා. හරි. මේ මේකයි ආයි පාරක් කියන්නකෝ. ගානද කියන්න. ඔව් සර්. පැන්සල් 8ක මිල රුපියල් 72කි. පැන්සල් 5ක මිල සොයන්න. දැන් ඔයාලට පැහැදිලි ඇති අර කලින් ක්‍රමෙත් මේ විදියමයි. හරි කලින් හදන්නෙත් මෙහෙමමනේ. දැන් මේකයි මෙයාලා මේක කියන්නේ බලන්නකෝ. පැන්සල් 8ක්නේ 72. 72 8න් බෙදුවොත් 72 8න් බෙදුවොත් එතන උත්තරයක් ලැබෙනවනේ. අපි කවුද කියලා දාන්න ඕනේ නැහැ. එතන උත්තරයක් ලැබෙනවනේ. ඔය උත්තරේම ලැබෙනවලු x 5න් බෙදුවොත්. x 5න් බෙදුවොත්. ඒ කියන්නේ උත්තර දෙකම එකමයි. හොඳද? මෙතන 20 නම් මෙතනත් 20. මෙතන 8 නම් මෙතනත් 8. ඔය අපි අගයන් සමාන වෙනවට කියනවා නියතයක් කියලා. හොඳද? ඒකවල විද්‍යාවට ඉගෙන ගන්නවා නියතයි. වෙනස් වෙන්නේ නැහැ. හරි? නියතයක් අපි හිතමුකෝ මේක k කියලා. හරි නම් මෙතෙන්ට ඇත්තට මේ 9. 9 නැතුව මම k කියලා ගත්තා. එහෙනම් මෙතෙන්ටත් කවුද එන්න ඕනේ? k. එතකොට මම මේ පොතේ ක්‍රමය කියන්නේ නමුත් ඊටත් වඩා ලේසි ක්‍රමයක් මම ඔයාලට මේකට කියනවා දැන් ඈ. ඊට පස්සේ එයාලා ලියන්නේ මෙහෙම. 72 බෙදීම 8 සමානයි x බෙදීම 5යි. ඇයි මේ දෙක සමානයි? මෙයා බෙදන මේ උත්තරේ මෙයා බෙදන මේ උත්තරේ සමානයි. ඊට පස්සේ මෙහෙම ගුණ කරලා අර විදිහටම ගාන හදහෙයි. නමුත් අපිට ඔහොම යන්න ඕනේ නැහැ. ඕන මේ ක්‍රමය කරන්න. ඕන මෙහෙම කරන්න වැඩේ හරි මේ. කෙලින්ම මේ ගාන තියෙනවනේ. මේ ගාන දැකපු ගමන් මෙන්න උත්තරම කතරේට ගුණ කරා. ඔව් මට උත්තරය 8 වරක් x 5 වරක් 72. right 8න් බෙදුවා. ඉතින් සාමාන්‍ය පෙළට යනකම් අපි ඕක තමයි ගෙනියන්නේ දැන් ඈ. ලේසිම ක්‍රමය. මේ 9 වරක් 5 45යි. මෙතනම කතරේටම 8යි x සමානයි 5 වරක් 72. හරිම ලේසි. හරි
ඊළඟ ගන්න තව එකයි කියලා. එතකොට ක්‍රමයේ දන්නවනේ. මේවා දැන් හොයන්න වල දන්නවනේ. හරි ලියන්න. භාණ්ඩයක් විකිණීමෙන් සියයට 12ක ලාභයක් ලැබේ. භාණ්ඩයක් විකිණීමෙන් 12ක ලාභයක් ලැබේ. රුපියල් 5000ට විකුණන භාණ්ඩයකින් ලැබෙන ලාභය සොයන්න. රුපියල් 5000ට විකුණන භාණ්ඩයකින් ලැබෙන ලාභය සොයන්න. රුපියල් 5000ට විකුණන භාණ්ඩයකින් ලැබෙන ලාභය සොයන්න. හරි. උත්සාහ කරමු. හරි හරි අපි බලමු දැන්. බලමු නේ. හරි. මේක අපි අහන්නේ විකුණන මිලයි ලාභය. මං කිය 112යිනේ. 112යිනේ. එහෙනම් 100යි නම් ලාභය 12යි. මම දුන්නේ රුපියල් 5000 වගේ තමයි මට මතක. 5000යිනේ. ඔව් සර්. 5000 නම් x. හොඳද? ඔන්න. ගුණ කරා 100යි x සමානයි 5000 වරක් 12. ඔය තමයි මම නම් හිතන විදිහට ලේසිම ක්‍රමය. 11 ළමන් හදන්නේ මේ ක්‍රමයට තමයි ගන්න. right? මොකද අපිට 10 වසරට යනකොට තවත් මේකේ සමානුපාත වර්ගයක් හම්බ වෙනවනේ. ප්‍රතිලෝම කියලා. එතකොට මේ අනුලෝමයි ප්‍රතිලෝමයි මේ ක්‍රමයටම හදන ක්‍රම දෙකක් තියෙනවා. ඒතර ගොඩාක් ලේසි. x සමානයි මේ රුපියල් 600. රුපියල් 600. හරිනේ? අපි එහෙනම් ඉක්මනට වැඩේට යමු. හරි. අලුත් පාඩමක් අද පටන් ගන්නත් ඕන නිසා දැන් ඔයාලා මෙන්න මේ අභ්‍යාස වැඩ ටික කරන්න ඕනේ. ප්‍රශ්න ලියන්න එපා. අභ්‍යාස මාලාව දැම්මා. හදන ක්‍රමත් සමග උත්තරේ දාන්න යන්න. හරි. ඔයාලගේ අච්චු පොතත් ඇති 10යි 4 අභ්‍යාසය. 10යි 4 අභ්‍යාස කරන්න ඕනේ.
හරි සර්. හරි හදලා තියනවා මම කියලා දෙන්නම්. හදලි ඉවරයි සර්. හරි පුතේ. තව චුට්ටකින් මම කියලා දෙනවා තව ළමයි දෙන්නෙක් හදන නිසා ඈ. චුට්ටක් ඉඳ හදලා ඉවරලා. හරි සර්. හැමෝම හදලා ඉවරනම් අපි බලමුද? හරි. මම මේක බෝඩ් එකකින් අයින් කරනවා දැන් ඈ. අපි බලමු. මොකද අපිට තව තියෙනවා තව කොටසක් කරන්න. විදේශ මුදල් කියන එක කරන්නත් තියෙනවා. හරි. අලුත් පාඩමකට යන්නත් තියෙනවා. ගුණ කිරීම බෙදීම ලේසියෙන් ඉතුරු ටික නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කමිස ගණනයි මිලයි. කමිස ගණනයි මිලයි. මම ඒක කමිස ගණන මිල කියලා ලියන්නේ නැතුව ගණන් ටික හදන්නේ. කමිස ගණන මිල. කමිස 3ක් 120යි. කමිස ගණනයි මිලයි ඈ. 1200යි. කමිස 5ක මිල. හරි. රුපියල් 2000යි. රුපියල් 2000යි. දෙවෙනි ගාන. කම්කරුවන් ගණනයි කුලියයි. කම්කරුවන් 8 දෙනෙකුට කුලිය 7200යි. 8 දෙනෙකුට 7200යි නම් 3 දෙනෙකුට රුපියල් 2700යි. රුපියල් 2700යි. තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන. සෙන්ටිමීටර් 5කින් මීටර් 25ක්. සෙන්ටිමීටර් 5කින් මීටර් 25ක්. සෙන්ටිමීටර් ගණනයි මීටර් ගණනයි ඈ. සෙන්ටිමීටර් 5කින් මීටර් 25යි. සෙන්ටිමීටර් 5කින් මීටර් 25යි නම් සෙන්ටිමීටර් 8කින් හතලිය.
හරි. ඊගාක ඒකකය මීටර ප්‍රධානක 4 සිසිල් බිම නිෂ්පාදනාගාරයක යන්ත්‍රයකින් පැය 5කදී බෝතල් 7500ක්. පැය ගණනයි බෝතල් ගණනයි. පැය ගණනයි බෝතල් ගණනයි. පැය 5යි බෝතල් 7500යි. පැය 5යි බෝතල් 7500යි. පැය 7කදී නිෂ්පාදනය කරන බෝතල් ගණන. පැය 7කදී අපි දන්නේ නැහැ. පහළවයි. නැති 10500යි. 10500යි. හරි. අන්තිම ගාන. අන්තිම ගාන. පොත් වෙළඳ සැලක සෑම මිලදී ගැනීමකදීම 8%ක වට්ටමක් හිමි වේ නම්. හරි. 1200ක පොත් ගන්නා පුද්ගලයෙකු සඳහා ගෙවනු ලබන මුදල. එහෙනම් අපි දාන්න ඕනේ වටිනාකමයි ගෙවන මුදලයි ඈ. වටිනාකමයි ගෙවන මුදලයි. එතකොට අපි දන්නවා 100ක් නම් වට්ටම 8යිනේ. ඒක අපි දන්නවා අර මුල වාරේ පාඩම් වල. 100යි නම් වටිනාකම 100 නම් ගෙවන්නේ 92යි. වට්ටම කියන්නේ 8ක් අඩු වෙනවා. එතකොට වටිනාකම 1200යි නම් ගෙවන ගාන. දොළොස් තරක් දෙක 24න් 4 දැම්මා. 12 තරක් දෙක 24න් 4 දැම්මා. දෙකක් ඉතුරුයි. 12 තරක් 9. 108යි 2යි 110යි. බලන්න 1104 දාවේ කියලා. 1104යි. හරි. මේ අභ්‍යාස මාලාවේ වැඩ කටයුතු ඉවරයි. ඊළඟ ලියන්න ඔයාලා අනු මාතෘකාවක් මේකේ වැඩ ඉවර නම් හරි. ඉවර නම් ලියන්න අනු මාතෘකාව විදේශ මුදල්. ඔතනින් අපේ පාඩම ඉවරයි ඈ. හරි. විදේශ මුදල්. විදේශ මුදල්. හරි. විදේශ මුදල්. දැන් ඔතනින් අපේ පාඩම අවසන් වෙනවා. විදේශ මුදල් වර්ග ඔයාලා දන්නවා. දැන් අපේ ශ්‍රී ලංකාවේ නම් මුදල් ඒකකය තමයි ශ්‍රී ලංකන් රුපියල්. දැන් අපි ඇත්තටම රුපියල් කියලා කියන්නේ ලංකාවේ ඇතුළේනේ. නමුත් ඔක පිටරටට ගියාම කියන්න ශ්‍රී ලංකන් රුපියල්. තව රුපියල් වර්ග තියෙනවා. ඉන්දියාවෙත් තියෙන්නේ. හරි. ශ්‍රී ලංකන් රුපියල් ඊට පස්සේ අපිට තියෙනවා ඉන්දියාවේ නම් ඉන්දීය රුපියල්. හරි. ඇමරිකාවේ නම් ඇමරිකන් ඩොලර්. ඒ වගේ එක එක රටවල් වලට. එංගලන්තේ නම් පවුන්ඩ්. ජපානයේ නම් යෙන්. ඉතාලියේ නම් අපි යූරෝ. ඔය වගේ ඉතින් විවිධ මුදල් ඒකක තියෙනවා. දැන් ඔය ඉස්සර නම් ප්‍රවෘත්ති කියලා අවසානයේ කියනවා මේ මුදල් ඒකක අතර සම්බන්ධය කියනවා. හරි. දැන් නම් සාමාන්‍යයෙන් අපි දැන් ඩොලරේ තමයි අපිට ඇත්තටම අහලා හුරුම මුදල් ඒකකය. මොකද සම්මත මුදල් ඒකකයේ ඩොලරේනේ. එතකොට ඩොලරේ අනුව තමයි අපි හැම ගනුදෙනුවක්ම පිටරටක් සමග කරන්නේ.
රුපියල් වලින් නෙමෙයි. කොහෙ ගියත් ඩොලර් භාවිතා කරන්න පුළුවන් අපිට. හරි. එතකොට දැන් ඔය ඩොලරයක් කියන්නේ දැන් අපි මම ආසන්නකයක් ගන්න. ඔයාලගේ පොතේ නම් තියෙන්නේ ඩොලරයක් කියන්නේ රුපියල් 151.720ක්. මේ පොත හදන කාලේ. මේ වෙනකොට ඔක 200 ගාණක් පැනලා. හරි? ඒ කියන්නේ දැන් කිසියම් රටක මුදල් ලේඛකයයි අපේ රටේ මුදල් ලේඛකයයි තියෙනවානේ. ඔය දෙන්නර ගුවමාරුව අනුපාතයට කියනවා විනිමය අනුපාතිකය. කියන අපේ රටේ රුපියලක් නම් ඒ රටේ මුදලෙන් රුපියල් කීයක්ද කියලා බලන්න. ඒකට අපි කියන්නේ විනිමය අනුපාතිකය. දැන් ඉතාලිය නම් යූරෝනේ. හරි? යුරෝපය යූරෝ එකක් කියන්නේ ඔයාලගේ පොතේ තියෙන රුපියල් 160ක්. ඒ කියන්නේ අපේ රටේ මුදල් ලේඛකය බොහොම කුඩායි. දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපි ඉගෙන ගන්න කාලේ තිබ්බේ ජපන් යෙන් එකක් රුපියලට වඩා කුඩායි. 730 ගාණයි. හැබැයි මේ වෙනකොට ජපන් යෙන් එකක් ගිහිල්ලා තියෙනවා 1.733යි. රුපියලක් පාස් කරගෙන ගිහිල්ලා. හරි? දැන් අපි ඕක ගණන් ටිකක් හදන්න දින ඕක භාවිතා කරලා සමානුපාත වගේම තමයි ඕක හරි ලේසි. මුදල් ලේඛක කටපාඩම් කරන්න එපා. හැම එකක්ම විභාගෙට දෙනවා. හරිද? නිසා ඒවා කිසිම දෙයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය තියෙන ගාන කෙලින්ම හදන්න විතරයි. අපි යමු පළවෙනි ගාන බලන්න. හරි. පළවෙනි ගානට යන්න ලියන්න. තව කතාවක් තියෙනවා මේක හොඳට තේරුම් ගන්න. මේක හොඳට තේරුම් ගත්තොත් මේක ගානක්වත් කරදින්න නැතුව හදන්න. අපි ශ්‍රී ලංකාවේ ඉඳලා පිට රටකට යනවා. හරි? නැත්තම් පිට රට ඉඳලා ලංකාවට එනවා. ඔය ක්‍රම දෙකනේ තියෙන්නේ. හරි එතකොට කරන්නේ මෙච්චරයි. දැන් අපෙන් ඇහුවොත් ලංකාවේ මුදල් ලේඛකයේ දීලා පිට රට මුදල් ලේඛකයක් අහනවා නම් ඔයාලා අනිවාර්යෙන් බෙදනවා. තේරුණාද? පිට රට මුදල් ලේඛකයේ දීලා ලංකාවේ මුදල් ලේඛකය අහනවා නම් ಗುಣ කරනවා. අය වෙන ක්‍රමයක් නෑ උත්තරයි. ඒක අපි මෙහෙම මතක තියාගමු. පිට රටට යනවා නම් බෙදනවා ලංකාවට එනවා නම් ಗುಣ කරනවා. රට යනවා නම් බෙදනවා ලංකාවට එනවා නම් ಗುಣ කරනවා. ඔය දෙක හැර වෙන ක්‍රමයක් නැහැ. හරිද? රට යනවා නම් බෙදනවා ලංකාවට එනවා නම් ಗುಣ කරනවා. අපි ගානක් හදලා බලමු. ලියන්න. මේ ගාන ලිව්වට පස්සේ ඔයාලා හිතා ගන්න මේ මොන ගානක්ද කියලා. හරි ලියන්න. ඇමරිකන් ඩොලර් 8ක මිල ඇමරිකන් ඩොලර් 8ක වටිනාකම ඇමරිකන් ඩොලර් 8ක වටිනාකම ඇමරිකන් ඩොලර් 8ක වටිනාකම ඇමරිකන් ඩොලර් 8ක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් සොයන්න. මොකද රුපියල් වලින් හොයන්න කියලා දෙන්න බෑ. ඉන්දියාවෙත් රුපියල්නේ. ඇමරිකන් ඩොලර් 8ක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් සොයන්න. ශ්‍රී ලංකා රුපියල් වලින් සොයන්න. හරි. ගාන ලිව්වනේ. දැන් ගාන හොඳට අදහස් තේරුම් ගන්න මොකද්ද කියලා තියෙන්නේ. රට යනවද ලංකාවට එනවද? ඕක ලංකාවට එන ගාන. ශ්‍රී ලංකා රුපියල් වලින් අහන්නේ. ශ්‍රී ලංකාවේ මුදල අහන්නේ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? ශ්‍රී ලංකාවට එනවනම් ಗುಣ කරන්නයි තියෙන්නේ. ಗುಣ කරන්නයි තියෙන්නේ. හරි. අපි එහෙනම් හදමු. දැන් අපි මේකෙදි අපිට අර වගුව ඕන වෙනවනේ. ඒක විභාගෙට නම් ඔයාලට අනිවාර්යෙන් දෙනවමයි. දැන් අපි ඔයාලගේ පොතෙන් බලමු. මං දාන උත්තරේ දාලා ගන්න. ඇමරිකන් ඩොලරයක් කියන්නේ 151.720යි. පාඩම් කරන්න එපා මේවා. ඕක ගුණ කරනවා 8ෙන්. එතකොට අපට ශ්‍රී ලංකා රුපියල් ගණන් ලැබෙනවා. බලන්න මේ කටේ ගුණ කරගන්න. 151.720 ගුණ කරන්න 8ෙන්.
රට යනවා නම් ಗುಣ කර බෙදනවා ඈ. ලංකාවට එනවා නම් ಗುಣ කරනවා. ඒක ගාන කියවද්දි තේරෙනවා. සර් වීඩියෝ එක දානවද? ඔව්. ඔයාලට හැම එකම මම දැම්මා මේ මෙතෙක් වෙනකන් දැම්මා. හරි. අපි හදලා බලමු. කොහොම බලන්න ඈ. මේ ಗುಣ කිරීම කරන්න ළමයි දෙච්චර අමාරු දෙයක් නෙමෙයි. මේ මම මෙතන ಗುಣ කරන්නම්. මේක පහයි. 8යි. 8 වරක් බිංදුව බිංදුවයි. 8 වරක් 2 16න් 6 දැම්ම එකක් ඉතිරි. 8 වරක් 1 8 1යි 9යි. 8 වරක් 5 40න් බිංදුව දැම්ම 4ක් ඉතිරි. 8 වරක් 1 8යි 4යි 12යි. හරි. දශම ස්ථාන දෙකයි. දශම ස්ථාන දෙකයි. රුපියල් 1209යි 760යි. මට වැරදිලාද කියලා බලන්න. රුපියල් 1209යි 760යි. හරිනේ? ඊගාව ගාන සිංගප්පූරු ඩොලර්. ඔය සිංගප්පූරුවේ ඩොලර්. හැබැයි ඒක ඇමරිකාවේ ඩොලර් නෙමෙයි ඈ. සිංගප්පූරු ඩොලර් 12ක වටිනාකම. සිංගප්පූරු ඩොලර් 12ක වටිනාකම. සිංගප්පූරු ඩොලර් 12ක වටිනාකම මේ මට උත්තරයක් එක ළමයෙක් කියලා තිනවා 1209යි 0.6 කියලා ලියන්න බෑ. අර බිංදුව අනිවාර්යෙන් එන්න ඕනේ. ඒ කියන්නේ 1209යි 760 කියලා ඔය කියවන්නේ. බිංදුව අනිවාර්යෙන් මේකෙදි ඕනේ. හරි. සිංගප්පූරු ඩොලර් 12ක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් සොයන්න. ශ්‍රී ලංකා රුපියල් වලින් සොයන්න. හරි. ශ්‍රී ලංකා රුපියල් වලින් සොයන්න. ඔනවා විනිමය අනුපාතිකයේ දීලා තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ මුදල් ලේඛකේ රටේ මුදල් ලේඛක දරන අනුපාතය මම දීලා තියෙනවා. 107යි 730යි. 107යි 730යි. බාන්න හිතලා හදන්න. හරි. බලන්න. මේකෙදි ගුණ වෙන්න ඕනේ 107යි 730 12. හරි.
107යි 730 12යි. දෙවරක් බිංදුව බිංදුවයි දෙවරක් 3 6යි 12ක් කරන ගුණ කරන්න පුළුවන්. දෙවරක් 14න් 4 දැම්මා දෙවරක් 1 2යි. එක්වරක් බිංදුව බිංදුවයි එක්වරක් 3 3යි එක්වරක් 7 7යි එක්වරක් බිංදුව බිංදුවයි එක්වරක් 1 1යි. මෙන්න දශම ස්ථාන දෙකයි. 1287යි 760 කියලා ලියන්න ඕන. 760. හරි. ඒක මං හිතන්නේ අය මං කියලා දෙන්න වෙයි කියලා. මොකද ಗುಣ කිරීමනේ තියෙන්නේ. වගුවක් දෙනවා. ඒක නැත්තම් විනිමය අනුපාතිකයක් දෙනවා. හරි. ඊළඟ ගානට යන්න. ඊළඟ ගාන. ඊළඟ ගාන. රුපියල් 4032ක වටිනාකම රුපියල් 4032ක වටිනාකම රුපියල් 4032ක වටිනාකම සෞදි රියාල් වලින් සොයන්න. රුපියල් 4032ක වටිනාකම සෞදි රියාල් වලින් සොයන්න. සෞදි රියාල් වලින් සොයන්න. රුපියල් 4032ක වටිනාකම සෞදි රියාල් වලින් සොයන්න. හරි චුට්ටක් ඉන්නකො හදන්න කලින්. හොඳට බලන්න මොකද්ද ඔය ගාන කියලා. ශ්‍රී ලංකාවේ රුපියල් දීලා සෞදියේ අහන්නේ. ඒ කියන්නේ බෙදන ගානක්. අන්න හරි බෙදන ගානක්. පිටරට යන ගානක්. ඒ කියන්නේ බෙදනවා. එහෙනම් බෙදන්න හැබැයි මම විනිමය අනුපාතිකය දෙනවා. ඕකේ සෞදි රියාල් එකක් කියන්නේ චුට්ටක් ඉන්නකෝ. ඉන්නවා මේකේ ගාන කිව්වේ නෑනේ. සෞදි රියාල් එකක් කියන්නේ 40යි 732යි ඈ. ඔයාලට වගියම් බලලා හදන්න පුළුවන්. මේක බෙදන ගානක්. එහෙනම් ඉතින් අපි ಗುಣ කර දඟලලා වැඩක් නෑනේ. මොකද මේක රට යන ගානක්නේ. රටටනේ යන්නේ. එහෙනම් කරන්න තියෙන්නේ 4032 බෙදනවා 40යි 732කින්. හරි. බෙදලා බලමු. කලබලයක් වෙන්න එපා. බෙදලා බලමු. ක්‍රමේ හරිය ලේසි. හැබැයි මේක දැන් අපි දශම කියලා ගන්න. කතා කරන්න. කවුරුත් ප්‍රශ්නයක් අහවද? හරි. දශම ස්ථාන දෙකක් තියෙනවනේ. එතකොට මේක 100ෙන් ගුණ කරගන්නවා. 100ෙන් ගුණ කරගෙන තමයි ගාන හදන්නේ. හොඳද? එතකොට අපි උඩට 4032යි තව බිංදු 2යි පහළට මෙයා ස්ථාන දෙකක් යනවා මෙතෙන්ට 4032 එනවා. ඔන්න. මෙයාට මෙයා කැපිලා එක එනවනේ. මෙයාට මෙයා කැපිලා එක එනවනේ. උත්තරේ 100. 100. හරි. ඊළඟ ගන්න හදලා බලමු. හරි. වැඩි ඉවරනේ. ලියන්න ඊළඟ ගන්න.
හරිනේ. ශ්‍රී ලංකන් රුපියල් ශ්‍රී ලංකා රුපියල් ශ්‍රී ලංකා රුපියල් 67800ක ශ්‍රී ලංකා රුපියල් 67800ක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 67800ක වටිනාකම ඉන්දීය රුපියල් වලින් සොයන්න. නැත්නම් ඉන්දීය රුපියල් කීයද? ඉන්දීය සර් ආයේ කියන්න. ශ්‍රී ලංකන් රුපියල් 67800ක වටිනාකම ඉන්දීය රුපියල් කීයද? ශ්‍රී ලංකන් රුපියල් 67800ක වටිනාකම ඉන්දීය රුපියල් කීයද? ඉන්දීය රුපියල් කීයද? හරි. ඕකේ තියෙන්නේ මෙච්චරයි. ඉන්දියාවේ රුපියලක් කියන්නේ ලංකාවේ නම් 2.726ක්. 2.726ක්. දැනට තියෙන වගේ අපේ ලංකාවේ මුදල් එකේ ගොඩක් උඩයි. සර් හරි. හරිද පුතේ බලමු ඈ. 67800 2.726න් බෙදනවා. මේකත් ගුණ කරන්නේ 100ෙන්. හරි. මෙතන තව බිංදු දෙකක් එනවා. ඒ 100ෙන් ගුණ වෙනවනේ.
බිංදු 2යි බිංදු තව දෙකක් එනවා. මෙතන 226 එනවා. දැන් මෙයා මේ පැත්තට ස්ථාන දෙකක් යනවනේ. හරි. එතන අපට ලැබෙනවා හරියටම මෙතෙන්ට 1යි මෙතෙන්ට 3යි. 30000යි. බෙදීම ලේසි නම් මේ වැඩේ ලේසි. ගුණ කිරීමයි බෙදීමයි විතරයි වුනේ. හරි. එහෙනම් දැන් අපි කෙලින්ම අභ්‍යාසයකට යනවා. ඔයාලට අච්චු පොතේ වගුව භාවිතා කරන්න පුළුවන් මේ හැම එකක්ම හදන්න. හරි. 300යි නෙමෙයි 30000යි. හරි. මෙන්න අභ්‍යාසය අපි ඉක්මනට වැඩි ඉවර කරමු. දහයයි පහ අභ්‍යාසය. ගණන් 6යි තියෙන්නේ. හරි. ඔයාලට දැන් මේකෙන් ගාන බලා ගන්න. වගුවේ තියෙන ගාන අරන් හදන්න. දැන් තියෙන ගාන නෙමේ. වගුවේ තියෙන ගානයි ගන්නෙ.
තව කාලේ ඕනද? හරි සර් හදලා ඉවරයි. හරි. සාකච්ඡා කරනවා දැන් තව ඕනද? හරි පුතේ අපි බලමු ඈ. අපි උත්තර බලමු. මම ඔක ටක් ගාලා උත්තරට කියන්න. මොකද දන්නවද? ඔයාලට ಗುಣ කරන්න අපි දැන් නැයි තියෙන්නේ. හරි. පළවෙනි ගානට යන්කෝ බලන්න. පළවෙනි ගාන මම උත්තරට කියන හරි වෙලට දාගන්න. පළවෙනි ගානට එන්න ඕනේ පිළිතුර තමයි විදේශ රටක සේවයේ යෙදෙන පුද්ගලයෙකුගේ මාසික වැටුප ඇමරිකන් ඩොලර් 1500යි නම් ශ්‍රී ලංකාවේ වැටුපනේ අහන්නේ. එහෙනම් ශ්‍රී ලංකාවට එන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ 1500 ගුණ කරනවා අර වගුවෙන් බලන්න ඩොලර් එකක් කියන්නේ රුපියල් කීයද? 151යි 720යි. 151යි 720ෙන් ගුණ කරන්න උත්තරේ ලැබෙන්නට ඕන ඔයාලට රුපියල් 226800යි. රුපියල් 226800යි. හරි නේද ඒක? රුපියල් 226800යි. මොකද ඒක ලංකාවට එන ගාණක් නිසා ගුණ කරන්න ඕනේ. හරි. දෙවෙනි ගාණ. ඒකෙත් අහන්නේ ලංකාවේ ගාණක්. ලංකා මුදලක්. yen 12500යි. එහෙනම් 12500 ගුණ කරනවා yen එකක වටිනාකම කියන්නේ රුපියල් 1.733ෙන් ගුණ කරන්න. 1.733ෙන් උත්තරේ ලැබෙයි 16625යි. 16625යි. ඒකත් හරිනේ. ඒකත් හරි. 12500 ගුණ කිරීම 1.733 ඈ. 1.333 කිව්වත් හරි. 3
ඊළඟ ගාන තුන්වෙනි ගාන ශ්‍රී ලංකාවට එන ගාන. ස්ටර්ලින් පවුම්. එහෙනම් 2500 ගුණ කිරීම ස්ටර්ලින් පවුම් එකක් කියන්නේ 185යි 790ක්. 2500 ගුණ කරන්න 105යි 790න් 105යි 790න් 185යි 790න් මෙන්න උත්තරේ 4,64,750යි 4,64,750යි. ඒ අපි හැදුවේ ප්‍රධාන අංක 3ට උත්තරය. හරි. ප්‍රධාන අංක 4. ප්‍රධාන අංක 4ත් ශ්‍රී ලංකාවට එන ගාන. එහෙනම් ගුණ කරන්නයි තියෙන්නේ. යූරෝ 750. 750 ගුණ කිරීම යූරෝ එකක් කියන්නේ ශ්‍රී ලංකා මුදලින් 160යි 760යි 160යි 760යි 750 ගුණ කිරීම 160යි 760 1,20,450යි 120යි 450 උත්තරය 1,20,450යි. හරි. දැන් ඔන්න අපි යන්නේ 5 වෙනි ගානට. බෙදීමේ ගාණක් බව ගාන කියවද්දි පැහැදිලි. මොකද ඉන්දියන් රුපියල් ලංකාවට නෙමෙයි පිට රටට ගිහිල්ලා අහන්න. එහෙනම් කරන්න තියෙන්නේ 56,500 බෙදන්න මොන රටටද යන්නේ? ඉන්දියාවට යන්නේ. ඉන්දියාවේ රුපියලක් කියන්නේ 2,726. 56,500 බෙදන්න 2,726. මම බෙදන ක්‍රම ඔක්කොම කියලා දුන්නානේ. උත්තරේ 25000යි. උත්තරේ 25000යි. හරි නේද? උත්තරේ 25000යි. 56,500 බෙදන්න 2,726න් උත්තරේ 25000යි. අන්තිම ගානත් සිංගප්පූරුවට යන්නේ. එහෙනම් බෙදන ගානක් ඈ. 6,880. 6,880 බෙදනවා සිංගප්පූරු ඩොලරයක් කියන්නේ 107යි 730යි. හරි. උත්තරේ ලැබෙයි ඔයාලට 5,600යි. 5,600යි. හරි. මම බෙදන ක්‍රමේ නම් එච්චර කියන්න දැඟලුවේ නෑ. 5,600යි ඈ. හරි. දැන් එහෙනම් අපි යනවා අපේ අලුත් පාඩමට. හරි. ඔන්න ඔතනින් ওই පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. හයවෙනි ගාන නම් මේ වැරදිලා මේ උත්තර දාලා තියෙන එක නෑ. කවුද දාලා තියෙන්නේ? දසුනි දාලා තියෙන්නේ. දසුනි 6 වෙනි ගාන බලන්න 6 වෙනි ගානට ඒක නෙමෙයි උත්තරේනේ. මම 6 වෙනි ගානට 5600යි කියලා. ඒක බෙදීමේදී පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. 5599යි 725 නෙමෙයි එන්න ඕනේ. 5600 එන්න ඕනේ. හරි. හොඳයි. අනිත් ඔක්කොම වගේ හරිද? හරි අඩුපාඩු හදාගන්න තියෙන හරිනේ. හරි. එහෙනම් අපි දැන් යනවා අපේ අලුත් පාඩමට. යන මාතෘකාව හරි. තව අපට අර පාඩමේ ප්‍රස්තාර පාඩම තියෙනවා. ගණකය පාඩම තියෙනවා. නමුත් අපි අද පටන් ගන්න ඊළඟ පොතේ පාඩම. හොඳද? අපි ප්‍රස්තාර පාඩම චුට්ටක් කියමු. පන්ති පටන් ගත්තාම කරන්නේ ඒක ප්‍රස්තාර අඳින්න ඕන අපිට. හරි. එහෙනම් ලියන්න අසමානතා. ටිකක් ලේසි පාඩමක් තෝරගත්තේ දැන්. අසමානතා. කාට හරි මේක බෙදන ගුණ කරන ප්‍රශ්න නෙමෙයි නේද? මම මේ ටික එහෙම කියලා දුන්නේ. බෙදන්න ගුණ කරන්න කියලා දුන්නානේ ක්‍රමේ.
ඒක ළමයිට පුළුවන්. අසමානතා. හරි. අසමානතා. අපි එහෙනම් පොඩ්ඩක් අපි මේකේ මුලින් ඉඳන්ම යමු. දැන් අසමානතාවයක් වෙනවද දන්නවනේ. අසමානතාවයක් කියන්නේ සමානතාවයක් නෙමෙයි. සමාන නැහැ. හරි? හරි. ඔව්නේ. අපිට ඒකේ පතහා නිර්මාණ පාඩම තියෙනවා. හරි. ඒ දෙක කමන්නේ තියන්න අපි එහෙම. කොහොම හරි පාඩම් ටිකක් ඉවර කරගෙන ඔය අතරුණු පාඩම් ඊට පස්සේ මේ කරමු. දැන් පතහා නිර්මාණ පාඩමක් මට හිතෙනවා මෙහෙමට වඩා ඒවා පන්ති පටන් ගත්තාම කරන එක සාර්ථක වෙයි වගේ. මොකද දැන් ළමයිගේ කරන ඔය නිර්මාණ පාඩමේ තියෙන ක්‍රමයක්, චාපදින ක්‍රම පවා තියෙනවා. ඒවා පොත බලන්න ඕන නැත්නම් ටිකක් අමාරුයි. ඔයාලා මොනවා කරනවද කියලා මට පේන්නේ නැහැ. හරි. අපි ඒකම තියමු කොහොම හරි පාඩම් ටිකක් ඉවර කරගන්න ඕනේ. හරි. මේක දැන් අපි මේක අභ්‍යාසයකින් වැඩි පටන් ගමු. ලියන්නකො. පහත අසමානතාවල නිකිලමය විසඳුම්. පහත අසමානතාවල නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛා මත නිරූපණය කරන්න. පහත අසමානතාවල නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛා මත නිරූපණය කරන්න. නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛා මත නිරූපණය කරන්න. හරි. පහත අසමානතාවල නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛා මත නිරූපණය කරන්න. ඔන්න අපේ පළවෙනි ගාන. හරිම ලේසි. x විශාලයි 2. හොඳද? අපි දැන් ඕක සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්න යනවා. සර් ආයි කියන්නකෝ ඒක. පහත අසමානතාවල නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛා මත නිරූපණය කරන්න. පහත අසමානතාවල නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛා මත නිරූපණය කරන්න. හරි. දැන් මෙතනින් කියන්නේ x වල අගය 2ට වඩා විශාලයි කියලා. එහෙනම් අපි කරන්නේ 2ට වඩා විශාල පූර්ණ සංඛ්‍යා. නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යා ටික ලකුණු කරනවා මේ. 2ට වඩා විශාල පූර්ණ සංඛ්‍යා. දැන් සංඛ්‍යා රේඛාවක් වල ඉස්සල්ලාම නෙමෙයි අදින නිසා ඒක මම කියලා දෙන්න ඕනේ නැහැ. ඔන්න උත්තරේ 2ට වඩා විශාල ටික පාඩ කරන්න. හරි. ඉතින් මෙතනින් බලන්නකො x ඉන්නේ මොන පැත්තේද බලන්න. x ඉන්නේ ලොකු පැත්තේනේ. අට ඇරුණු පැත්තේනේ. එහෙනම් 2ට වඩා ලොකු පැත්ත පාඩ කරන්න. හැබැයි නිකිල කිව්වොත් පූර්ණ සංඛ්‍යාව විතරයි ඈ. හරි. සර් සිග්නල් ආයෙ පාරක් කියලා දෙන්නකෝ. මේ ගන්න. මේ ගන්න. 2ට වඩා අඩුයි. හැබැයි 2ටත් සමාන වෙනවා මේ. 2ට වඩා අඩුයි 2ටත් සමාන වෙනවා. එහෙනම් අපි මෙයාලා ලකුණු කරොත් මෙහෙමයි මේ. මේ සමාන ලකුණෙන් අදහස් කරන දෙකත් අයිතියි. ඔයාලා බලන්න x ඉන්නේ මොන පැත්තේද? x ඉන්නේ අඩු පැත්තේ. හොඳද? 2 මෙන්න දෙකක් දෙනවා. අඩු පැත්ත කියන්නේ මේ පැත්තනේ. මේ ඔක්කොම ලකුණු කරන්න. ඔයාලා සංඛ්‍යා රේඛාවේ ඇඳලා තියෙන ඔක්කොම ලකුණු දෙන්න ඕනේ. ඍණ 4 නම් ඍණ 4ක් පාඩ කරන්න. හරි. මේ වගේ පොඩි දේවල් මම මේකෙන් ගණන් 5ක් දෙනවා.
විතර කරපත් එක දෙන්නේ. හරි. මේ ගණන් පහ ඉක්මනට හදලා බලන්න. හරි අපි උත්තර ටික බලමු. මේකේ එහෙමයි එන්නේ.
පළවෙනි ගාන. බලන්න. බිඳුවට වඩා කුඩයි. හොයන්න. ඊළඟ ගානේ ඍණ එකත් එක්කම ඍණ එකට වඩා කුඩයි. ඍණ එකත් එක්කම ඍණ එකට වඩා කුඩයි. ඍණ එකත් එක්කම ඍණ එකට වඩා කුඩයි. ඊළඟ ගානේ මේ හතරත් එක්කම හතරට වඩා විශාලයි. හතරත් එක්කම හතරට වඩා විශාලයි. මට නම් මෙතන පොඩ්ඩයි ලකුණු කරන්න තියෙන කමක් නැහැ. හරි. කොහොමද ඒක හොයාගත්තේ මේ? x ඉන්නේ විශාල පැත්තේ. විශාලයි කියන්නේ තමයි අපේ දකුණු අත පැත්ත. විශාලයි නම් දකුණු අත පැත්ත. හරි. ඊගාවට ඍණ දෙකට වැඩි හතරත් එක්ක හතරට අඩුයි. ඍණ දෙකට වැඩි හතරත් එක්ක හතරට අඩුයි. ඍණ දෙකට වැඩි නම් ඔන්න උත්තර. නේ ඍණ එකත් එක්ක ඍණ එකට වැඩි තුනක් වෙනවා. ඔකයි උත්තරය. හරිනේ. හරි. එහෙනම් ලියන්න ඊළඟට ලියන්න මේක ගැටලුවක් වෙන්න බෑ මේක ලේසි මේව ඇත්තටම 7 8 ව හරි ලියන්න පහත අසමානතාවල සියලුම විසඳුම් දැන් මේකේ නිකිලමය විසඳුම් ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා විතරයි පහත අසමානතාවල සියලුම විසඳුම් සංඛ්‍යා රේඛා මත දක්වන්න. පහත අසමානතාවල සියලුම විසඳුම් සංඛ්‍යා රේඛා මත දක්වන්න. පහත අසමානතාවල සියලුම විසඳුම් සංඛ්‍යා රේඛා මත දක්වන්න. සංඛ්‍යා රේඛා මත දක්වන්න. හරි. එහෙනම් වැඩි පටන් ගමු. ඔයාලා දන්නවා මේක. ඔන්න බලන්න. හරි. මේකෙදි මෙහෙමයි. අන්තිම ගානේ මට වැරද්දක් වුණාද? කවුරුහරි කියන්න බෑ අන්තිම ගානේ මම මොකක් හරි වැරද්දක් වුණාද මට? නෑ සර්. ඒක නෑ හරිද? සර්. ඈ? ගාන හරි සර්. මෙන්න ළමයි මැසේජ් එකක අන්තිම ගානේ යා මෙහෙම එවලා තියෙන එක මට දැන් මැකුපින්ද මට එච්චර මතක නෑ. අන්තිම ගානේ ඇයි ඍණ එකක් පාට කරන්නේ? මට කාට හරි පොඩ්ඩක් අන්තිම ගාන කියන්න පුළුවන්ද ඍණ එක? සමානයි. ඈ?
3. මෙතෙන්ට සමාන ලකුණක් තිබ්බද? ඔව් සර්. එහෙනම් මෙතන සමාන ලකුණක් තියෙන නිසා තමයි ඍණ එක පාට කරේ ඈ. ඒ මෙතන ඒ කියන්නේ ඍණ එකත් අයිති ධන තුනත් අයිති දෙන්නටම සමාන ලකුණු තියෙනවනේ. හරි. ඒ ළමයි ප්‍රශ්නයක් අහලා තිබ්බේ ඒකයි ඈ. හරි නේද? හරි. එහෙනම් මේක බලමු. දැන් මේක මෙහෙමයි. දැන් මේක වෙන වර්ගයක්. අර පූර්ව සංඛ්‍යා කතාව නෙමෙයි ඈ. එතකොට අපි මේක කරන්නේ මෙන්න මේ දකින සංඛ්‍යාව ගාවට මුලින්ම යන්න. කවුද මෙතන ඉන්නේ 2. 2 ගාවට යන්න. ගිහිලා රවුන්ඩ් කරනවා. හරි ඔක අනිවාර්යෙන් හැම ගානම ඔක් තමයි වෙන්න ඕනේ. 2 ගාවට ගියා රවුන්ඩ් කරා. දැන් හොඳට බලනවා x තියෙන්නේ වැඩි පැත්තේද අඩු පැත්තේද කියලා. ඒ කියන්නේ වැඩි පැත්ත නම් කට ඇරෙන්න එපයි. අඩු පැත්ත නම් කට වැහෙන්න ඕනේ. x ඉන්නේ වැඩි පැත්තේ. හරිද? x තියෙන්නේ වැඩි පැත්තේ. එහෙනම් මෙන්න අපි වැඩි පැත්ත පාට කරනවා. x තියෙන්නේ වැඩි පැත්තේ නම් වැඩි පැත්තනේ. ඔන්න කොහොමයි වෙන්නේ වැඩි. වැඩි පැත්ත කියලා හොයාගත්තේ කට ඇරිලා next. කට ඇරිලා නම් දකුණු පැත්ත වැඩි පැත්ත පාට කරන්නේ. හරි. හදමු. නේද? හරි. මේක හදාගන්නකෝ. ඒක හදලා මේ ගානක් ලියාගෙන සංඛ්‍යා රේඛාවත් අඳින්නකෝ බලන්න. ඇඳලා පුළුවන් නම් වැඩේ පටන් ගන්නකෝ මතකයි.